ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංගයක් වෙන පාර්ලිමේන්තු මැතිවරණය ඔබතුමා තියන්න තීන්දුව කරපුවාම අපිට මතකයි මේ මැතිවරණ ඔක්කොම නතර කරන්න උසාවිය දක්වා ගත්ත ක්‍රියාමාර්ග අපිට කවදාකවත් අමතක කරන්න බෑ. හැබැයි ඔබතුමා පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතුව පහුගිය ආණ්ඩුවේ ගෙවන්න තිබිච්ච මුදල් බිලියන ගාණක් ආර්ථිකය බිඳුවට වැටිලා තියෙන මොහොතකදී ඔබතුමා ගෙවන්න ඒ ගෙවන වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරුවා. ඒ විතරක් නෙමෙයි. කොවිඩ් අර්බුදය තියෙනවා කියලා සංවර්ධනය ආපස්සට ගෙනියන්න හැදුවේ නැහැ. අපි දැක්කා ඉතිහාසයේ ආණ්ඩු තිබුණා මේ රටේ ජනතාවගේ පටි තද කරගන්න කියපු යුග ලංකා ඉතිහාසයේ. යුද්ධයක් තියෙන අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා එහෙම කිව්වේ නැහැ. එතුමා යුද්ධයක් කරන ගමන් රට සංවර්ධනය කෙරුවා, රටේ ආර්ථිකය ශක්තිමත් කරලා 2015 මේ රටේ ආර්ථිකය බාර දෙද්දී දෙවනි වෙලා තිබුණේ චීනයට විතරයි. ආර්ථික වර්ධන වේගය. ඔබතුමාට ලැබිච්ච රට එහෙම රටක් නෙමෙයි. ආර්ථිකය අනිත් පැත්තට වැටිලා, ජාතික ආරක්ෂාව විනාශ වෙලා, ජාතීන් අතර බෙදීම් ඇති වෙලා, මිනිස්සු මරණයටපත් වෙලා, බියෙන් තිබිච්ච යුගයක් තමයි ඔබතුමාට ලැබුණේ. ඔබතුමාගේ නායකත්වයට යටතේ අපි සතුටු වෙනවා. එදා යුද්ධය වගේම අද කොවිඩ් අර්බුදයටත් මුහුණ දෙමින් මේ ලෝකයේ ප්‍රධාන රටවල් 10 ඇතුළේ එන්නත් කරන්නේ ලබා දුන්න රට බවට ශ්‍රී ලංකා පරිවර්තනය කෙරුවේ ඔබතුමාගේ නායකත්වයෙන් කියන එක අපි කවදාකවත් අමතක කරන්නේ නැහැ කියන එක මේලාදී අපි මතක් කරනවා. ඔබතුමාට පහර පිට පහර ගැහුවා. ඔබතුමාට කිව්වා ඔබතුමා ෆේල් කිව්වා. ඔබතුමාට එන්නත් ටික ගෙන්න ගන්න මුදල් නැහැ කිව්වා. එන්නත ගේන වැඩපිළිවෙලක් නැහැ කිව්වා. එන්නත් කරන්නට වැඩපිළිවෙලක් නැහැ කිව්වා. ඔබතුමාගේ නායකත්වයට යටතේ මිනිස්සු මැරෙයි කිව්වා, ඇඳවල් නැහැ කිව්වා, ඔක්සිජන් නැහැ කිව්වා, බෙහෙත් නැහැ කිව්වා. පහර පිට පහර දෙද්දී ඇතිවෙන්න ඔක්සිජන් ටික දුන්නා. ඇඳවල් නැහැ කියපුවම ඇඳවල් 20000ක් හදලා, රෝහල් හදලා, වාට්ටු හදලා මේ රටේ මිනිස්සු මැරෙන්න ඉඩ නොතියා එන්නත් කරන්නේ සාර්ථකව කරලා මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත බේරගත්ත නායකයෙක් හැටියට ඔබතුමා ඉතිහාසගත වෙනවා කියන එක අපි හදවතින් මේලාදී මතක් කරනවා. මම මේ ළඟදී කිව්වා ඔබතුමා කූල් නායකයෙක් කියලා. මම කූල් කියලා කිව්වේ ඔබතුමා බොහොම සංවේදී නායකයෙක් විතරක් නෙමෙයි, බොහොම පරිස්සමින් වැඩ කරන ජනාධිපතිවරයෙක්. ඒ වගේම ඔබතුමා මැතිවරණ දුන්න පොරොන්දු ඉටු කරන නායකයෙක් බවට අද පරිවර්තන වෙලා තියෙනවා. ඒ පොරොන්දු ඉටු කරන්නේ බොහොම අමාරු කාලෙක. මේ ලංකාවේ අපේ ලංකාවේ විපක්ෂීතාවය ඉන්නේ මේ කොවිඩ් හැදලා තියෙන අපේ හාමුදුරේ ලංකාවේ යට විතරයි කියලා. ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනෝහින්ද කියලා තමයි ඒගොල්ලෝ මේ මතය ගොඩ නගන්න හදන්නේ. හැබැයි ඒ හැම අභියෝගයකට ඔබතුමා මුණ දෙමින් ඒ පොරොන්දුලින් පැනලා ගියේ නෑ. ඔබතුමා කොවිඩ් අර්බුදය තියෙන වෙලාවේදී පළවෙනි රැල්ලේදී ඔබතුමා අපිට අණගහලා කිව්වේ ඇමතිවරයා හැටියටත් රාජ්‍ය ඇමතුමාවත් ලේකම්තුමාවත් නිලධාරීන්වත් අණගහලා කිව්වේ පාරවල් හදන එක නතර කරන්න එපා කිව්වා. මම අවශ්‍ය කරන මුදල් ටික දෙනවා. පාරවල් ටික හදන්න. කොවිඩ් එක කවදා අවසන් වෙයිද කියන්න අපි දන්නේ නැහැ. හැබැයි අපි රට සංවර්ධනය ඉදිරියට ගෙනියනවා මිසක් මේ අභියෝග වලට බය ආපස්සට පැනලා යන්න අපිට බෑ කියලා ඔබතුමා කිව්වා. ඒ නිසා අපි සතුටු වෙනවා. අද මහා මාර්ග 1500ක් මේ රටේ පාසල් යන දරුවට ඉක්මනින් පාසලට යන්න, රෝහලට ඉක්මනින් යන දරුවට නැත්නම් රෝගියාට ඉක්මනින් රෝහලට යන්න, ගොවි ජනතාවට තමන්ගේ දොවි නිෂ්පාදන ටික රුපියල් 30ට 25 විතර 20 කිලෝ එක ඉක්මනින් ගිහලා රුපියල් 60ට 50ට විකුණන්න පුළුවන් යුගය නිර්මාණය කරන්න තමයි මේ පාරවල් ටික හැදුවේ. ඒ නිසා අපි මතක් කරනවා ගරු ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, අද අපි ඔබතුමාගේ නියෝගයේ පරිදි, උපදෙස් පරිදි, ඔබතුමාගේ පොරොන්දු වූ පරිදි අපි අද පාරවල් 68000ක් තෝරගෙන තියෙනවා මේ රටේ හදන්න. එයින් පාරවල් 18000ක වැඩ අපි ආරම්භ කරලා තියෙනවා දැන් මේ. අද වෙද්දි මේ පාරවල් 1500ක් අද විවෘත කෙරුවත් එකවර ඉදිරි මාස නැත්නම් දවස් 90 ඇතුළතදී අපිට තව පාරවල් 2500ක් අපි විවෘත කරනවා කියන එකත් ඔබතුමාට බොහොම ගෞරවයෙන් මේ වෙලාවේදී මතක් කරනවා. ඒ නිසා අපි මතක් කරනවා මේ රටේ ජනතාවට. මේ රටේ ජනතාව කල්පනා කරන්න ඕනේ මේ අර්බුද ගණනාවක් තියෙද්දි ආර්ථික එක පැත්තකින් වැටිච්ච රටක් හම් වෙච්ච නායකයෙක් එතුමාට පහර පිට පහර දෙද්දී එතුමා
බොහොම සද්භාවයෙන් බොහොම සද්භාවයෙන් එතුමා එතුමාගේ වැඩ කටයුතු කරගෙන යනවා. මාර්ග පද්ධතිය විතරක් නෙමෙයි ගොවි ජනතාවට අවශ්‍ය කරන වතුර ටික ගේන්න වාරිමාර්ග අමාත්‍යාංශ හරහා වැව් 2000ක් හදන වැඩ පිළිවෙලට අත ගහලා ඉවර හදීගෙන යනවා. මම ගොවි ජනපද දිස්ත්‍රික්කයක් නියෝජනය කරන දේශපාලඥයෙක්. වැව් ටික, අමුණු ටික, වාරිමාර්ග යෝජනා ක්‍රම ටික ඒ විතරක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2015 මැතිවරණදී කිව්වා මට නැවත වාරයක් බලය දෙන්න. මේ රට හැදුවා වගේ මම මේ රටේ පානීය වතුර ප්‍රශ්න විසඳුමක් දෙන අවුරුදු 3ක් යන නිසා හැම ගෙදරකටම බොණ්ඩ වතුර ටික දෙනවා කියලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා කිව්වා. එතුමා පෙරද්දුවා එදා. ඔබතුමා මේ රටේ මිනිස්සුන්ට මේ කොවිඩ් වසංගතය තියෙද්දි බොණ්ඩ වතුර දෙන ව්‍යාපෘති ගණනාවක් මේ රටේ මිනිස්සු වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වෙන මොහොතක්. ඊළඟට ඔබතුමා කිව්වා ඔබතුමා විතරක් නෙමෙයි 2015 පුන් කලස තියාගෙන ගිහලා කිව්වේ කාබනික පොහොර ගැන කතා කරුවේ. ඒ විතරක් නෙමෙයි මිනිස්සු වකුගඩු වලින් මැරෙන එක ගැන කතා කරුවේ දේශපාලඥයෝ. ඔවුන් රෝහල් ඇදුවේ. ඔබතුමා රෝහල් වෙනුවට මේ රටේ ගොවි ජනතාවට කිව්වා අපි කාබනික පොහොර වලට යන්. අපි පළවෙනි හරිත රට බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කරමු කියලා. ඔබතුමා තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව අමාරු තීන්දුවක්. ඒක ක්‍රියාත්මක කරන්න. හැබැයි ඔබතුමා ආපස්සට යන්නේ නැතුව ඒ වැඩ පිළිවෙලට අත ගහලා තියෙන්නේ. අපිට විශ්වාසයක් තියෙනවා ඒක සාර්ථක වෙයි කියලා. ඒක සාර්ථක වෙනවා දකින්න අකමැති මිනිස්සු තමයි පහර දෙන්නේ. අපි හදපු පාරවල් වල ගිහිල්ලා උද්ඝෝෂණය කරනවා. අද අපි මේ එකතු වෙලා තියෙන්නේ මේ රටේ මිනිස්සු වෙනුවෙන්. මේ රටේ මිනිස්සුන්ට වැඩ කරපු ඒ සංවර්ධනය මේ රටේ මිනිස්සු වෙනුවෙන් විවුර්ත කරන්න. හැබැයි අපි දකිනවා අද මිනිස්සු මැරෙනවා දකින්න කැමති විපක්ෂයේ දේශපාලන පක්ෂ අද නගරවලට බැහැලා උද්ඝෝෂණය කරනවා. රට තියුණු කරන්න රට හදන්න රටේ ජනතාව ආරක්ෂා කරන්න හදද්දී රට විනාශය කරා ගෙනියන දේශපාලඥයෝ වගේක් ඉන්නවා නම් ඒ ඉන්නේ ලංකාවේ විතරයි කියන එක අපි බොහොම කනගාටුවෙන් කියන්න කැමතියි. ඒක තමයි යථාර්ථය අපේ හාමුදුරුවනේ. හැම තැනම මිනිස්සු ටික බන්නවා තමන්ගේ 55 ලක්ෂයකට ඉතින් 200ක් 300ක් කියන එක එච්චර දෙයක් නෙමෙයි. 400ක් කියන එකත් එච්චර නෙමෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට මතකයි සමරුවේදී කියන අපි දේශපාලනය කරන්නේ නැහැ කියලා. අපිට ගරු අගමැතිතුමනි දේශපාලනය කරනවා වගේම අපිට සිද්ධ වුණ අපේ මිනිස්සු ටික රැකගන්න. ඒ නිසා ඔබතුමා කිව්වද අපි පිළිගන්න අපි දේශපාලනයට අපි බහිනවා ඉස්සරහයිදී. අපි මතක් කරනවා තව අවුරුදු 3ක් තියෙනවා කියලා. අපි විපක්ෂයට කියනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දුන්න හැම පොරොන්දුවක්ම මොන අර්බුදාවත් අභියෝගාවත් ඒවා ඉටු කරන නායකයෙක් බවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පරිවර්තනය වෙනවා කියලා අපි බොහොම විශ්වාසයෙන් කියනවා. ඒ නිසා අපේ හාමුදුරුවෝ වහන්සේලාගේ ආශිර්වාදී සහයෝගය අද ආව වගේ ඕනේ. මේ රට විනාශ කරන්න දෙන්න විදිහක් නැහැ. සමහර දේශපාලන පන්ති පක්ෂ ඒගොල්ලෝ කියනවා පීඩිත ජනතාව ඒගොල්ලෝ නියෝජනය කරන්න කියලා. හැබැයි ඒගොල්ලෝගේ බැංකු ගිණුමේ තියෙනවා බිලියන 7ක්. ලක්ෂ 70000ක් අතේ තියාගෙන පීඩිත ජනතාවගෙන පෙනී හිටිනවා කියලා සමහර දේශපාලන පක්ෂ කිව්වත් ඒගොල්ලෝ ධනවාදී දේශපාලන පක්ෂයක් අපේ හාමුදුරුවනේ. මුදලට හැම දෙයක්ම ක්‍රියාත්මක කරන්නේ. මුදලට පෝස්ටරේ ගහන්නේ. මුදලට වීඩියෝ එක ගහන්නේ. මුදලට තමන්ගේ පක්ෂේ පාව දුන නායකයෝ. ඒ නිසා තමයි 6 පන්තිරු 6ක් හිටපු එක 3කට බැස්සේ. ඒ නිසා අපි ඔබ වහන්සේලාට කියනවා අපි මේ රට අපේ ජනාධිපතිතුමාට ඇමති මණ්ඩලයක් හැටියට දෙන්න පුළුවන් උපරිම හයිය දෙනවා. උපරිම රාජ්‍ය ඇමතිවරු පාර්ලිමේන්තුවේ කවුරු මොනවා කිව්වත් ඔබතුමාවත් අගමැතිතුමාත් රැකගෙන මේ රටේ මිනිස්සු ජනතාව රැකගෙන යන වැඩපිළිවෙලදී අපි දෙන්න පුළුවන් උපරිම හයිය මොන අභියෝගාවත් ඔබතුමා වෙනුවෙන් අපි ලබා දෙනවා කියලා ඊටමත්ම ආදරෙන් ගෞරවයෙන් මම මේ ලායිදී මතක් කරනවා. ඉතින් මම දීර්ඝ කතා කරන්න යන්නේ නැහැ. ඩොක්ටර් හාට් අපේ බැංකුවේ උපසභාපතිතුමා ආසියාවේ අපි ස්තුතිවන්ත වෙනවා. එතුමාට ඒ වගේම ආසියා සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය සභාපති මෙහි නේවාසික නියෝජිතයට ඩොක්ටර් චෙන්ට ඇතුළේ කණ්ඩායමට අපිට ඩොලර් බිලියන භාගයක් $500 billion US ගරු ජනාධිපතිතුමනි අපේ රටට අපේ ආණ්ඩුවට ලබා දීලා තියෙනවා. කෘෂි කර්මාන්තයට නැඹුරු වෙච්ච ඒ ගොවි ජනතාවට ඉක්මනින් තමන්ගේ නිෂ්පාදන නගරයට ගේන්න පුළුවන් පිවිසුම් මාර්ග සකස් කරන්න ඒ වගේම අයිරෝඩ් ප්‍රොජෙක්ට් එකට ආසියා සංවර්ධන බැංකුවෙන් මහා දැවැන්ත සහයෝගයක් දීලා තියෙනවා. එතුමාට අපේ හදවතින් මේ වෙලාවේදී අපි ස්තුතිවන්ත වෙනවා.
අපේ රටේ ජනතාව කවදාකවත් අපි අමතක කරන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම විපක්ෂයේ කනගාටු වෙන්න ලැජ්ජ වෙන්න ඕනේ. ලෝක නියෝජිතයෝ ලෝක බැංකු ආසියානු සංවර්ධන බැංකු ඉදිරිපත් වෙලා මේ රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න, ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඉදිරිපත් වෙලා තියෙන මොහොතකදී මේ කොවිඩ් එකක් හැදිලා තියෙන වෙලාවකදී බෙදිලා මේ රටේ මිනිස්සු මැරෙනවා දකින්න කැමති විදිහට දේශපාලනය කරන අයට අපි මතක් කරනවා තව අවුරුදු 3ක් ගියාම අපි මැතිවරණ මූල් දීලා බලමු මොකද ලැබෙන ප්‍රතිඵලය කියලා. ඒ නිසා මම ඊට ඉදිරියට කතා කරන්නේ ජනාධිපතිතුමනි. අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමා, මගේ රාජ්‍ය ඇමතුමා, ලංස ඇමතුමා, මගේ අමාත්‍යාංශයේ ලේකම්තුමා ප්‍රේමසිරි මැතිතුමා, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි කාලේ ඉඳලා දක්ෂ නිලධාරියෙක් හැටියට වැඩ කටයුතු කරනවා. දක්ෂ නිලධාරි මණ්ඩලයක් ඉන්නවා. සීමා සහිත පහසුකම් ගණනාවක් තියාගෙන ඊටත් වැඩිය ගිය අවුරුදු 5ේදී මුළු කොන්ත්‍රාත් සමාගම් 75%ක්ම විනාශ වුණා ගිය ආණ්ඩුවේ ගත්ත ප්‍රතිපත්ති තීන්දුව తీරන නිසා. ඉතින් ඒ නිසා ඒ කොන්ත්‍රාත් සමාගම දැන් තමයි ඔවුන් නැවත වාරයක් ට්‍රැක් එකට එහෙම නැත්නම් ඔවුන් ශක්තිමත් වෙලා තියෙන්නේ. ඔබතුමා ගත්ත තීන්දුව නිසා. ඒ නිසා විශ්වාස කරනවා ඔබතුමාගේ ඉලක්කය කිලෝමීටර් ලක්ෂ ඉලක්කය ඔබතුමාගේ ඊළඟ වාරයට ඉස්සෙල්ලා ජනාධිපති තනතුරේ කාලේ පළවෙනි අවසන් කාලෙට ඉස්සෙල්ලා අපි අනිවාර්යයෙන්ම අපි සම්පූර්ණ ශක්තිය යොදලා අපේ දේශපාලන නායකත්වයත් එක්ක ගම්වල අපි ඒක ඉටු කරනවා කියන එක ඉතාමත්ම ආදරෙන් ගෞරවයෙන් මම මෙලාදී මතක් කරනවා. ඉතින් අද ඔබතුමාට අපි හදවතින් ඔබතුමා ගිහිල්ලා රට ගිහිල්ලා පළවෙනි උත්සවය මේ උත්සවය. ඔබතුමා මේ ආරාධනය පිළිගත් එක ගැන මගේ අමාත්‍යාංශ වෙනුවෙන් සමස්ත ජනතාව ඔබතුමාට හදවතින් ගොඩක් ස්තුති කියලා මේ වෙලාවේ. ඔබතුමාගේ පැමිණීම අපිට ලොකු හයියක්, අපේ ජනතාවට ලොකු හයියක්, ශක්තියක් හැටියට දකින්න. ඒ වගේම අපේ අගමැතිතුමා මාර්ග පද්ධතිය ගත්තාම අධිවේගී මාර්ග සංස්කෘතිය ගෙනල්ලා කාපට් පාරවල් හදලා කැටගල් අල්ලලා මේ රටේ මිනිස්සුන්ට සැබෑ සේවයක් කරේ ඔබතුමා. මේ රටේ ජනතාව කවදාකවත් ඔබතුමා අමතක කරන්නේ නැහැ. ඒ නිසා ඔබතුමාට අපි හද ඔබතුමා පෙන්නපු පාරේ අද ඔබතුමාගේ සහෝදරයත් එක්ක අපි ගණන් කරන ඔබතුමාව අගමැතිතුමා හැටියට තියාගෙන. ඒ නිසා අපි ඔබතුමාට හදවතින් ස්තුතිවන්ත වෙමින් චමල් ලැමැතිතුමාටත් අපිට හැම මහා ලොකු සහයෝගයක් දෙනවා අපේ අමාත්‍යාංශයට. එතුමාටත් නාමල් ලැමැතිතුමා ප්‍රධාන මේ දිස්ත්‍රික්කයේ සියලුම මැති ඇමතුරුන්ට හදවතින් ස්තුතිවන්ත වෙමින් මේ සංවිධානය කිරීම ගැනත් හදවතින් ස්තුතිවන්ත වෙමින් අපේ ඩොක්ටර් හාට්ටත් ඩොක්ටර් චෙන්ටත් ඒ නිලධාරි මණ්ඩලයටත් අපි හදවතින් ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාලගේ පැමිණීම අද මේ පාරවල් 1500ක් හදලා මේ රටේ ජනතාවට පාවිච්චි සඳහා ලබා දෙන මොහොතදී ඈත දිස්ත්‍රික්කයට ඇවිල්ලා ඔබතුමාලා දුන්න හයියට සහයෝගයට රටේ ජනතාව වෙනුවෙන් හදවතින් මේලාදී ස්තුතිවන්ත වෙමින් ගරු ජනාධිපතිතුමනි අපි අධිවේගී මාර්ගය ඔබතුමාගේ උපදේශ පරිදි දකුණු අධිවේගී මාර්ගය ඉක්මනින් හදලා ඉවර කෙරුවා. දවස් 90ක් ඇතුළත ඔබතුමා පත් වුණායින් පස්සේ අපි මධ්‍යම අධිවේගී මාර්ගයත් මේ මාසේ හදලා ඉවර කරලා කැලණිය පාලමත් හදලා ඉවර කරලා මේ අවුරුද්දේ අපේ රටේ ජනතාවගේ ප්‍රයෝජන සඳහා විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා කියලා හදවතින් ප්‍රකාශ කරමින් නැවත වාරයක් පැමිණිච්ච ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ මහා සංඝරත්නයට හදවතින් ස්තුතිවන්ත වෙමින් සහයෝගී දුන්න පැමිණි සියලු දෙනාටත් හදවතින් ස්තුතිවන්ත වෙමින් අනිවාර්යයෙන්ම මේ රට අපි හදලා අවසන් කරනවා. පාරවල් හදන්න නැතිකොට බයිනවා ජනාධිපතිතුමනි. හැදුවෙන් පස්සෙත් බයිනවා. එහෙම විපක්ෂයක් ඉන්න රටක්. සුබ අනාගතයක්. බොහොම ස්තුතියි. You're watching the Life Traveller channel.